ආයුබෝවන් ඔබ එක්වන්නේ රූපවාහිනී දිවා ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ප්‍රසාද් වීරසිංහ මුලින්ම අවධානය ප්‍රවෘත්ති ශීර්ෂ පහට වෙත. දේශපාලන පරිගැනීම් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය. කොරෝනා වසංගතයෙන් පීඩාවටපත් විදුලි පාරිභෝගිකයන්ට සහන. පෑලියගොඩ CCT වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම් යලි ආරම්භ. මුලින්ම අවධානය දේශීය පුවත් වෙත. දේශපාලන පරිගැනීම් පිළිබඳ පරීක්ෂා කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ තීරණ හා නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුකැල්ල මහතා ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළ බවයි. මේ බව ප්‍රකාශ කරුණේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී. දේශපාලන පරිගැනීම් පිළිබඳ පරීක්ෂා කර තොරතුරු ලබා ගැනීම සඳහා වන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ තීරණ සහ නිර්දේශ මේ වෙනකොට ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පසුව කොමිෂන් වාර්තාවන් හරහා ලබා තිබෙන සහනයන් සහ ඒ සම්බන්ධව ලබා තිබෙන වාර්තාවන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ජනතාවගේ ජීවිතත් එක්ක ඇති වෙලා තිබ්බ තත්ත්වයන් සහ ඔවුන්ගේ ආත්මගරුත්වයත් එක්ක ඇති වෙලා තියෙන තත්ත්වයන් ඒවා මූලික වශයෙන් ඒ ක්‍රියාත්මක කළා මේ කෙටි කාලයක් තුළ එවැනි කමිෂන් වාර්තාවක් ඉදිරිපත් කරන්නම හැකියාව ලැබීම මම හිතන්නේ ඉතාමත්ම අගය කළ යුතු කරුණක්. ඒක මම හිතන්නේ ඒ අගයීම ලැබෙන්නට ඕනේ කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා ඉදිරි කාලය තුළ සම්මත වාර්ෂික කටයුතු කරන්න බලාපොරොත්තු COVID-19 වසංගතයේ හේතුවෙන් බලපෑමට ලක් වූ විදුලි පාරිභෝගිකයන්ට සහන සැලසීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. අකණ්ඩව දින 14කට වැඩි කාලයක් හුදකලා කර ඇති ප්‍රදේශවල ගෘහස්ත වාණිජ හා කාර්මික විදුලි පාරිභෝගිකයන්ට එම කාල සීමාවට අදාළ විදුලි බිල්පත් නිරවුල් කිරීම සඳහා බිල්පත් දිනේ සිට මාස 6ක සහන කාලයක් ලබා දීමටත් එතෙක් විදුලි සැපයීම විසන්ධි නොකිරීමටත් තීරණය කෙරුණා. ජාතික චිත්‍රපට සංස්ථාවේ ලියාපදිංචි සිනමා ශාලාවල පසුගිය වසරේ මාර්තු සිට දෙසැම්බර් දක්වා වන විදුලි බිල්පත් දිනේ සිට සමාන වාරික 12කින් නිරවුල් කිරීම සඳහා අවස්ථාව සලසා දීම හා එතෙක් විදුලිය විසන්ධි නොකිරීමටද තීරණය කෙරුණා. එමෙන්ම ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි නවාතැන් පොළවල් වලට අදාළව පසුගිය වසරේ මාර්තු 1 වෙනිදා සිට මේ වසරේ පෙබරවාරි 28 වෙනිදා දක්වා එකතු වී ඇති විදුලි බිල්පත් සහ ජල බිල්පත් සමාන වාරික 12කින් නිරවුල් කිරීම සඳහා අවස්ථාව ලබා දීම සහ එතෙක් අදාළ සැපයුම් විසන්ධි නොකිරීමටද අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමි වුණා. ජනවාරි 21 වෙනිදා සංචාරකයන්ට ගුවන් තොටුපොළ විවෘත කරන්න සියලු දේවල් සූදානම් කරලා තියෙනවා. සංචාරක වීසා ලබාගත් අය, ද්විත්ව ප්‍රවේශභාවයේ තියෙන අය හා ඒ වගේම මේ රටේ පදිංචි රෙසිඩන්ස් වීසා තියෙන විදේශිකයන්ට මේ හරහා එන්න පුළුවන්කම තියෙනවා. එන හැම කෙනෙක්ම එන්න පැය 72කට ඉස්සෙල්ලා PCR ටෙස්ට් එක අරගෙන එන්න ඕනි. ලංකාවට පැමිණි වහම හෝටලේ චෙක් ඉන් වෙන්න ඉස්සෙල්ලා ඒ අය තව PCR එකක් ගන්නවා. ඒ කරලා පැය 36ක් ඇතුළත උපරිම අපිට වාර්තාව ලැබෙනවා. එතකන් ඒ අයට අපි උපදෙස් දීලා තියෙනවා ඒගොල්ලන්ට අයිසොලේට් වෙලා ඉන්න කියලා. ඒ අය ඉන්න හෝටල් කිසිම වෙලාවක අපේ සමාජයත් එක්ක ගැටෙන්නේ නැහැ. ඒක ඒ අයටම වෙන් කරපු හෝටල් බවට පත් වෙනවා. කොළඹ සිට තීරණ නොගෙන ලංකාගමට ගොස් ජනතා ගැටලු පිළිබඳ අවබෝධයක් ලබා ගන්නා ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා. නෙළුව ලංකාගම මාර්ගයේ සංවර්ධනය පිළිබඳ විපක්ෂය අද පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ලංකාගම නෙළුව මාර්ගයේ සිංහරාජය කොටසක් කිලෝමීටර් 1.8ක් මේක යනවා ඇතුලෙන් ඒකට පාරිසරික වාර්තාවක් අවශ්‍ය නැහැ කියලා. එහෙමද ඔබතුමා කියන්නේ? නෑ, මේ තිබෙන පාරක් සම්වර්ධනය කිරීම සඳහා පාරිසරික වාර්තාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. අලුතෙන් මාර්ගයක් ඉදි කරනවා නම් තමයි අවශ්‍ය වෙන්නේ. මේක හරි පුදුම කතාවක්. ඕඩේ ප්ලීස්. ගරු මන්ත්‍රීතුමාලා මුවාවරණ පැලඳගෙන ඉන්නවා නම් හොඳයි කියලා කියන්න. පරිසර ඇමතිතුමා කියනවා සිංහරාජේ මැද්දෙන් පාරක් සංවර්ධනය කරනවා. හැබැයි පාරිසරික වාර්තාවක් ගන්න ඕනේ නැහැ කියලා. ඒක මහා පුදුම කතාවක් නේ. මම ඊටමත් පැහැදිලිව කිව්වා නැවතත් කියන්නේ අලුතෙන් ඉදිකිරීමක් කරනවා නම් අනිවාර්යයෙන්ම පරිසර අනුමැතියක් අවශ්‍ය වෙනවා. මෙතන අලුතෙන් ඉදිකිරීමක් නෙමෙයි තිබෙන මාර්ගය සංවර්ධනය කිරීමක් සිද්ධ වෙන්නේ. ඒ වගේම මෙහිදී සිංහරාජයට අයිති කිසිදු ගසක් හෝ විනාශයක් සිදු වෙලා නැහැ. ඉතින් මේ ගස් කැපෙනවා. ඉතින් කොහොමද මෙතුමා කියන්නේ ගස් කැපෙන්නේ නැහැ කියලා? මේ මහා මාර්ගය හදන්නේ අපේ අමාත්‍යංශයෙන්. අපේ හර්ෂශීල මහත්මයා පාර්ලිමේන්තුව නොමග යවනවා. ගරු කතානායකතුමනි මේ අම්මුල්ලික පට්ටපල් බොරුවක් කරන්නේ. ලංකාගම දැකලත් නැහැ.
ලංකාගමට ජීවිතේ ගිහිල්ලත් නැහැ. මම එදා කිව්වා එන්න ලංකාගමට එක්කන් යන්නම් කියලා. ඇයි මේ කොළඹ ඉඳලා පට්ටපල් බොරු කියන්නේ ඔබතුමා? කිසිම ගසක් මේ ප්‍රදේශය ඉවත් වෙලා නැහැ. ඒක මම ඉතාමත් වගකීමෙන් කියනවා. මම මේ මෙතනින් ඉඳන් කියනවා නෙමෙයි මම ලංකාගමට ගියා. ඒ ගම්මානේ පවුල් 100 ගණනක් තිබුණු ප්‍රශ්නයක් තමයි විසඳෙන්නේ. වලවල් එක්ක තිබුණු පාර කාපට් එකක් දාලා දුන්නා. එච්චරයි වෙලා තියෙන්නේ. ජනතාවගේ ප්‍රශ්නේ දිහා බලන්න. ඔබතුමා ලංකාගමට ගියා නම් ඔහොම කතා කරන්නේ නැහැ. ඔය මාර්ගය හැදුවේ දැනට අවුරුදු 22කට කලින්. මම බොරු කියනවා නම් මම මේක සභාගත කරනවා. නැවතත් එතුමට කියන්න තියෙන්නේ අලුත් ඉදි කිරීමක් නෙවෙයි. ඒ වගේම ගස් ඉවත් කිරීමක් සිද්ධ වෙලා නැහැ. අපේ ඒ පාරිසරික බල ප්‍රදේශයේ හානියක් සිදු වෙලත් නැහැ. මම ඔබතුමාට අවසාන වශයෙන් ආරාධනා කරනවා. දැන් විපක්ෂ නායකතුමා යනෝනේ ජංගම සේවා. යන්නකෝ ලංකාගමට ගිහිල්ලා ඔබතුමාගේ ජංගම සේවය තියන්න. එතකොට ඕක හොඳටම දැනගන්න පුළුවන්. මෙරට කොවිඩ්-19 රෝගයෙන් පූර්ණ සුවය ලැබූ පිරිස 45820 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහි ප්‍රතිශතය 85.25%. ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 7660ක්. පොළොන්නරුව කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි තවත් 14 දිනකු සුවය ලබා පිටව ගියා. මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිත රෝගීන්ගේ සංඛ්‍යාව 49879ක් බවට පත්ව තිබෙනවා. පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 43062ක්. මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාව ආශ්‍රිතව වාර්තා වූ කොවිඩ්-19 රෝගීන් සියලුම දෙනා සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් අවසන්. කොවිඩ්-19 රෝගී වැළඳුණු තවත් 674 දෙනෙකු ඊයේ හඳුනා ගැනුණා. ඉන් 627 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වූ රෝගීන්ගේ සමීපතමයින්. සෙසු 47 දෙනා විදේශගතව සිට මෙරට පැමිණි පුජ්‍යලයන්. සුවය ලබා ඊයේ පිටව ගිය පිරිසට 649 දෙනෙකු ඇතුළත්. PCR පරීක්ෂණ 14984ක් ඊයේ සිදු කෙරුණා. මෙරට මෙතෙක් සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 15,15289ක්. වවුනියාව දිස්ත්‍රික්කයේ කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 202 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම තත්ත්වයේ සැලකිල්ලටගෙන අද සිට රාජ්‍ය ආයතනවල නිලධාරීන් PCR පරීක්ෂණවලට යොමු කිරීමට පියවර ගැනුණා. ඒ අනුව වවුනියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද PCR පරීක්ෂණ සිදු කෙරුණා. බස්සාහින පළාතෙන් පිටවන පුජ්‍යලයන් අහඹු ලෙස තෝරාගෙන පසුගිය දෙසැම්බර් 21 වෙනිදා සිට මේ දක්වා සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවෙන් 103 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම ඊයේ දිනේදී පමණ පාරිසරික පොලිසිය, ප්‍රාදේශීය පොලිසිය සහ සෞඛ්‍ය බලධාරීන් විසින් ආයතන 10කට ආසන්න සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. මෙසේ පරීක්ෂාවට ලක් කර තිබෙන්නේ 2020යි 10යි 15 වෙනි දින ගැසට් නිවේදනයේ ප්‍රකාරව අදාළ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන්නේදයි සොයා බැලීම සඳහා එම පරීක්ෂා කිරීමේදී ආයතන 122ක් පමණ එවැනි කිසිම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමයක් අනුගමනය නොකරන බවට පෙනී ගොස් තිබෙනවා. ඒ අනුව මෙම ආයතන 122 පරිපාලකීන්ට විරුද්ධව නිරෝධායන රීතීන් යටතේ කටයුතු කරනවා. අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් ඊයේ කොවිඩ්-19 රෝගීන් 15 දෙනෙකු හඳුනා ගැනුණා. ඉන් 13 දෙනෙකු වාර්තා වී ඇත්තේ අම්බලන්තොට මැලේ කොළනිය ප්‍රදේශයෙන්. එමෙන්ම අඟුණකොළ පැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ගෙන් 14 දෙනෙකුට කොවිඩ්-19 රෝගී වැළඳී ඇතැයි තහවුරු වුණා. කොවිඩ්-19 තවත් පුද්ගල මරණ 6ක් ඊයේ මෙරටින් වාර්තා වුණා. ඔවුන් කොළඹ 3, කොළඹ 15, මෝදර, දකුණු කළුතර, දෙහිවල සහ රත්නපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන්. ජනවාරි 23 වෙනිදා සිට පෙබරවාරි 8 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ සියලු විභාග කල් දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. දිනේ පසුව දැනුම් දීමට නියමිතයි. සංචාරක නියම ව්‍යාපෘති යටතේ මෙරට පැමිණි පිරිසක් පොළොන්නරුව පුරාවිද්‍යා පුදබිමේ සංචාරයක නිරත වුණා. කණ්ඩායමට 45 දෙනෙකු ඇතුළත්. ඔවුන් පැමිණි අවස්ථාවේදී දේශීය සංචාරකින් සඳහා එම කලාපය වසා දැමුණා. ඔවුන් පිටව යාමෙන් අනතුරුව සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුකූලව එම ස්ථාන යලි දේශීය සංචාරකින් සඳහා විවෘත කෙරුණා. මාස 9කට පස්සේ පළවෙනි වතාවට පොළොන්නරුවට සංචාරකයෝ පැමිණේ. ඔවුන් ඉතාම සතුටින් අද පොළොන්නරුව නැරඹීමට අපි වැඩ කටයුතු සූදානම් කරලා තිබුණා. ආරම්භයේදී ඉතාම හොඳයි. ඊයේසී ගිරියට මින්නේරියටත් ගියා. සංචාරකයන් ඉදිරියට එනවා කියන එක ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. රුසියාවෙන් යුක්‍රේනයෙන් පමණක් නෙමෙයි අනිත් රටවලිනුත් ඉක්මනට මේ කියලා 21 වෙනිදා රට ඇරියට පස්සේ. මේ අතර විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම අඛණ්ඩව සිදුවන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ශ්‍රී ලංකාවට ශ්‍රී ලාංකිකයන් රැගෙනීම සෑම දිනකම පාහේ කරනවා. ඊයේ දිනෙත් කුවේට් රාජ්‍යයෙන් 300කට ආසන්න සංඛ්‍යාවක් ඇතුළුව 500කට අධික සංඛ්‍යාවක් ඊයේ දිනේ ශ්‍රී ලංකාවට රැගෙන ඇවිල්ලා තිබ්බා. අද දිනෙත් මේ ආකාරයෙන්ම ශ්‍රී ලංකාවට විශේෂයෙන්ම අරාබි එමිරේට්ස් රාජ්‍යයෙන්, සිංගප්පූරුවෙන්, ඉන්දියාවෙන්, ඒ වගේම කටාර් රාජ්‍යයෙන් මේ ආකාරයට ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවට රැගෙනීමට නියමිතයි. ගිය සතියට පමණක් 4200කට අධික සංඛ්‍යාවක් අපි ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවට රැගෙනීමට අපි කටයුතු කරලා තිබෙනවා. ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් පෑලියගොඩ සී.සිටි වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම ඊයේ යලි ආරම්භ කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි
ඉදිකිරීම ආරම්භ කෙරුණේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට සමගාමීවයි. ඉදිකිරීම සිදුවන්නේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතාගේ පූර්ණ අධීක්ෂණයෙන් සහ ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දිකා අනුරුද්ධ මහතාගේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාව ඉදිකිරීම භාරව ක්‍රියා කරනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේ අක්කර 14ක භූමි ප්‍රමාණයක මෙම ව්‍යාපෘති ආරම්භ කළා. එහෙත් පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ මෙම වෙළඳ සංකීර්ණයේ වැඩ කටයුතු මුළුමනින්ම අතහැර දැමුණා. මෙම වෙළඳ සංකීර්ණය ඉදිකිරීමෙන් පසුව පාරිභෝගික ජනතාවට ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ සියලුම අමුද්‍රව්‍ය භාණ්ඩ හා සේවා එකම ස්ථානයකින් ලබා ගැනීමේ අවස්ථාව හිමි වනවා. මීට සමගාමීව වෙළඳ සංකීර්ණයේ නිල වෙබ් අඩවියද එළි දැක්වුණා. www.ccity.lk වෙබ් අඩවිය ඔස්සේ සේවා ලබා ගත හැකියි. මෙහි ගිවිසුම්ගත වෙළඳසැල් කිහිපයක අයිතිය නිල වශයෙන් එම වෙළඳසැල් හිමියන්ට ප්‍රදානයද උත්සවයේදී සිදු කෙරුණා. මේ අතර ගෙවීම් ප්‍රමාද කරමින් තිබූ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ සේවය අවසන් කළ සේවකයන් 50 දෙනෙකුට මෙහිදී රුපියල් ලක්ෂ 233ක් වටිනා පාරිතෝෂිත ප්‍රදානය කෙරුණා. විශේෂයෙන්ම ඔබ තමුන්නාන්සලා දන්නවා යහපාලන රජය තුල මේ රටේ ආර්ථිකය මොනතරම් කඩාගෙන වැටුණාද කියලා. ආරම්භ කරපු ව්‍යාපෘති සියලු දේවල් අතරමඟ නවත්තලා ඒවා පාච්චල් කරලා ඒවා විහිළුවට ලක් කරලා ඒවා සමච්චලයට ලක් කරලා කටයුතු කරපු ආකාරය. ඒ වගේම මේ ව්‍යාපෘතිය ගැන හිතලා බලන්න. මේ ව්‍යාපෘතිය 2012 අපි පටන් ගත්තා. 2012 පටන් අරගෙන විමල් වීරවංශ ඇමතිතුමා ඒ වෙලාවේ ගරු ජනාධිපතිතුමාට මහින්ද රාජපක්ෂ මැතිතුමාට මේකේ වැදගත්කම කිව්වා. මේන් එහා පැත්තේ අපේ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ තියෙනවා. එයින් එහා පැත්තේ අපි අදහස් කෙරුවා මැනින් වෙළඳ පොළ ගෙනල්ලා මෙතන ස්ථානගත කරන්න. මැනින් වෙළඳ පොළක් ඒ වගේම මත්ස්‍ය වෙළඳ පොළක් මේ ගල්වල එහෙම නැත්නම් මේ ගොඩනැගිලි ද්‍රව්‍ය උපාංග රඳවන ඒ කඩ ටිකත් එක තැනකට ගත්තාම ජනාධිපතිතුමා එවකට දැක්කා කොළඹ තදාසන්න ප්‍රදේශයේ මොනතරම් නිදහස් වෙනවද කියලා. ඒක දැකලා තමයි කටයුතු කෙරුවේ. හැබැයි ඉදිකිරීම ඇමතිවරයාට අල්පෙනෙත්තක වුවමනාවක්වත් තිබුණේ නැහැ. 2015 න් පස්සේ මේ රටේ බලය බාර අරගෙන අමාත්‍යාංශේ බාර අරගෙන කටයුතු කරද්දී එතකොට වුවමනාවක් තිබුණේ නැහැ. එහෙම කරන්න ඕනයි කියලා. අද නාගරික ඉදිකිරීම අමාත්‍යාංශයේ නාගරික නිවාස අමාත්‍යාංශයේ කටයුතු කරන ඇමතිවරයා විදිහට අපිට අලුත් සංකල්ප හැම වෙලාවම ගෙනත් දුන්නා ගරු මහින්ද රාජපක්ෂ ගරු අග්‍රාමාත්‍යතුමා. දැන් වැඩ කටයුතු පටන් අරන් තියෙන්නේ. මේ වැඩසටහන මාස 6ක් ඇතුළත කඩිනමින් ඉවර කරලා දෙන්න මේක බාරව කටයුතු කරන ඒ සියලුම ඉදිකිරීම ශාස්ත්‍රයේ ඉන්න සුළු සේවක මහතුරුන්ගේ ඉඳලා ඉංජිනේරු මහතුරුන් දක්වා ඒ කැපවීම කරලා කටයුතු කරන්න කියලා ආදරෙන් ගෞරවයෙන් ඉල්ලමින් මම නිහඬනවා. මේ පෑලියගොඩ අද අපේ රටේ සක්‍රීයම සංවර්ධනය වෙන බල ප්‍රදේශය. දැවන්ත සංවර්ධන ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක වෙන බල ප්‍රදේශය. රට පුරා දිව යන අධිවේගී මාර්ග පද්ධතියේ කේන්ද්‍රය තමයි කැලණිය පෑලියගොඩ. ඒ වගේම මත්ස්‍ය වෙළඳපොළ, එහා පැත්තේ එළවලු වෙළඳසැල, කට්නායක ගුවන්තොටුපොළ ඉදිරියට යන මාර්ගය, ඒ වගේම වරාය පිවිසුම් මාර්ග මේ සියල්ල පෑලියගොඩ කේන්ද්‍ර කරගෙන පවතින බව අපි දන්නවා. ඒ නිසා මේ සියලු ජයග්‍රහණ අපිට ලැබිලා තියෙන්නේ අපේ ආණ්ඩුවලින්. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයේ අර්ථය තමයි අද දවසේ අතිගරු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් අලුත් සංවර්ධන වැඩසටහන් අලුත් පිබිදීමක් මේ ප්‍රදේශවලට පැමිණ තියෙන බව අපිට පේනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උපුල් මහේන්ද්‍ර, මිලාන් ජයතිලක, අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ යන මහත්වරු සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. උකස් භාණ්ඩ බේරා ගන්නා පුද්ගලයෙකුගෙන් රුපියල් 11 ලක්ෂයකට අධික මුදලක් කොල්ලකෑ සැකකරුවන් දෙදෙනෙකු කොටදෙනියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් සතුව තිබූ තවත් රුපියල් ලක්ෂ 5ක මුදලක් හා ත්‍රිරෝද රථයක් පොලිස් බහරයට ගැනුණා. එක් සැකකරුවෙකුට එරෙහිව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ මංකොල්ලකෑම් ඇතුළු විවිධ අපරාධ සම්බන්ධ නඩු කිහිපයක් විභාග වෙමින් පවතින බව පොලිසිය ප්‍රකාශ කළා. පුවත්පතක තිබූ දැන්වීමකට අනුව තමාගේ
සින්නවීමට යන රන්කාසි කිහිපයක් බැංකුවෙන් බේරා ගැනීමට අවශ්‍ය බව පවසා අදාළ පුද්ගලයා කොටදෙනියාව නගරයට කැඳවා ගැනීමෙන් පසු වෙනත් ස්ථානයකට රැගෙන ගොස් මුදල් කොල්ල කා තිබෙනවා. විමර්ශන සිදු කළ කොටදෙනියාව පොලිසිය පැය 24ක් ගත වීමටත් පෙර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සමත් වුණා. වාර්තා වී තිබෙන්නේ ඇඹිලිපිටිය කුරුණෑගල ගල්කිස්ස පුත්තලම කටුගස්තොට සහ කොස්වත්ත යන ප්‍රදේශ වලින් මේ අනුව ඊටම පැහැදිලිව පෙනෙනවා යතුරුපැදි සොරකම් වල ප්‍රවණතාවයක් මේ දිනවල දක්නට ලැබෙනවා. මේ යතුරුපැදි යම් ස්ථානයක ගාල් කර යනවා නම් ඒ ගැන සියලු ආරක්ෂිත විධි අනුගමනය කළ යුතුයි. සංවිධානාත්මක කණ්ඩායමක් විසින් මේ සිදු කරන බවට තොරතුරු ලැබී තිබෙනවා. ඒ නිසා ඔබත් මෙවැනි අපරාධයක වින්දිතෙක් බවට පත් වෙන්න පුළුවන්. සෙවණගල සීනි කම්හලේ නව උක් ඇඹරුම් වාරය ඊයේ ආරම්භ කෙරුණා. සීනි මෙට්‍රික් ටොන් 19000ක් නිෂ්පාදනය කිරීමට නියමිතයි. මෙවර උක් වගා කළ හෙක්ටයාර් ප්‍රමාණය 3400ක්. ඉන් උක්ගස් මෙට්‍රික් ටොන් 2,80,000ක අස්වැන්නක් ලැබී තිබෙනවා. සෙවණගල ප්‍රදේශයේ උක් සැපයුම්කරුවන් 3700කට මෙමගින් ආදායම් ලැබෙන බවයි කම්හලේ සභාපති ජනක විමලචන්ද්‍ර මහතා පවසන්නේ. අලුත් වැඩියා කරන ලද නිල් නිවාස 4ක් නිලධාරීන්ට බහර දීම හා ප්‍රදේශ 4ක පොහොර ගබඩා ඉදිකිරීමද මෙදින සිදු කෙරුණා. ගිනිගල් පැලැස්ස, කටුපිලගම, දණ්ඩුව හා කෝල්ලාර යන ප්‍රදේශවල ඒවා ඉදිකිරීමට නියමිතයි. නව රජය බලයට පත්වීමට පෙර ලංකා සීනි සමාගම රුපියල් ලක්ෂ 12000ක අලාභයක් පෙන්නුම් කළා. එහෙත් වසරක් වැනි කෙටි කාලයක් තුල නව පාලන අධිකාරිය එහි ලාභය රුපියල් ලක්ෂ 10000 දක්වා ඉහළ නැන්වීමට සමත් වුණා. ඒ අනුව රාජ්‍ය ව්‍යවසායකත්ව වැඩසටහනේ මුල් සමාගම් 10 අතරට ලංකා සීනි සමාගම දැන් පත්ව තිබෙනවා. ලැබූ ලාභයෙන් සේවක සුබසාධනය හා උග්ගවීන්ට ප්‍රතිලාභ පිරිනැමීමට සැලසුම් කර ඇති බවයි ප්‍රධාන විධායක ගාමිණී රාසපුත්‍ර මහතා ප්‍රකාශ කළේ. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුමොර මහතායි. සුරකිමු ගංගා සමාරම්භක උත්සවය කතරගම මැණික් ගඟ අසලින් ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු තිබෙනවා. ඒ අනුව මැණික් ගඟ හා ඒ අවට පරිසරයට හානිකර ප්‍රභවයන් 10377ක් සඳහා විසඳුම් ලබා දීමට නියමිතයි. පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළා. මේ ලක්ෂ ගාණක් වෙන සෙනඟට මේ ස්වාභාවික මල් වලින් මල් මාලා හදන්න තරම් මෙහි නැහැ පරිසරය. මේක ප්‍රවර්ධනය කරන්න සමාරම්භක උත්සවය එම ප්‍රදේශයෙන් ආරම්භ කිරීමට උචිත බව ලේකම්වරයා අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබෙනවා. මැණික් ගඟ ඉවුර කාදනය වන ස්ථාන 60කට වැඩි ප්‍රමාණයක් හඳුනා ගැනුණා. අනවසර වැලි හා මැණික් කැණීම් සිදු කරන ස්ථාන 55ක්, කැලිකසල ඇතුළු අපද්‍රව්‍ය බැහැර කරන ස්ථාන 31ක, මල අපද්‍රව්‍ය ගඟට බැහැර කරන ස්ථාන 10ක් මෙහිදී හඳුනාගත් බව පරිසර අමාත්‍යාංශය පවසනවා. මැණික් ගඟ ඉහළ නිම්නයේ අනවසර වැලි කැණීම් හේතුවෙන් ජලය බොරවනවා. එමගින් පානීය ජල ගැටලු වලට බාධා එල්ලවන බවද මෙහිදී හෙළිදරව් වුණා. කතරගම පූජා බිමට බැතිමතුන් විශාල පිරිසක් පැමිණෙන බැවින් සුරකිමු ගංගා වැඩසටහන යටතේ මැණික් ගඟ සංරක්ෂණය කරනවා. නීති විරෝධී වැලි ජාවාරම් මැඩලීමටද පියවරගෙන තිබෙනවා. මේ කතරගම කියන්නේ සුද්ධ භූමියක්, පූජා භූමියක්, දහස් සංඛ්‍යාත බැතිමතුන් මේ ජල ස්නානය කරනවා, ඒකම පානය කරනවා. නමුත් වර්තමානයේට ඉතාමත් අයහපත් තත්ත්වයක තිබෙන්නේ. අපි විශේෂයෙන්ම ජනාධිපතිතුමාට අගමැතිතුමාට ස්තුතිවන්ත වෙනවා, පින් දෙනවා. මේ බැතිමතුන් වෙනුවෙන් මේ ගඟ සුරක්ෂිත කිරීමේ මහා යෝධ ව්‍යාපාරයට සාර්ථක වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙම මැණික් ගඟ මේ නමුණු කුලේ ඉඳලා ආරම්භ වෙලා කිලෝමීටර් 117ක් පමණ ගලලා හම්බන්තොටින් මහ මුහුදට ගලන මේ ගඟ විශේෂයෙන්ම මේ ශුද්ධ භූමිය හරහා ගැලීමේදී ඒ ශුද්ධ භූමියට අවශ්‍ය කරන පිරිසිදු ජලය එහෙම නැත්නම් මෙතනින් එහාට යාල වනසතුන්ට පොලිතීන් වලින් ප්ලාස්ටික් වලින් තොරව ඔවුන්ට පරිභෝජනය කරන්න අවශ්‍ය ජලය ඇතිවීම සඳහා මේ ජාතික වැඩපිළිවෙලේ සංකේතවත් එක ප්‍රධානම ගඟක් හැටියට අපි මේ මැණික් ගඟ සලකනවා. ඒත් සමගින් රූපවාහිනී දිවා ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත් වෙනවා. ආයුබෝවන්.